තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. බෞද්ධ රූප වාහිනිය ඔබ වෙත sannivedanaya කරන මේ පැයට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව බෞද්ධ රූප වාහිනී මහනුවර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ සහභාගීත්වයෙන් යුතුව බාහිර පටිගත කිරීමක් ලෙසින් ඔබ වෙත sannivedanaya කරන්නට මේ සූදානම. දේශනාව වෙනුවෙන් වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජනීය අලව්වේ අනෝමදස්සී ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් අද දවසේ කටයුතු කරන්නේ ජර්මනියේ පදිංචි පින්වත් සුනිල් වෙත්තමුනි මහත්මයා, කොළඹ පදිංචි රංජන් වෙත්තමුනි මහත්මයා, සිදත් වෙත්තමුනි මහත්මයා සහ නිමල් වෙත්තමුනි මහත්මයා ප්‍රධාන පවුලේ පින්වත් පිරිස විසින්. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අපි හැමදෙනාම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු මෙතෙන් සිට උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සිකී යතා නීල ගිවෝ විහංගමෝ හංසස්ස නෝපේති ජවං කුදාචනං එවං ගිහි නානුකරෝති භික්ඛුනෝ මුනිනෝ විවිත්තස්ස වනම්මි ජායතෝති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේදී බෞද්ධ රූප වාහිනිය ඔස්සේ මේ ආකාරයට ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට යෙදෙන්නේ විශේෂ කාරණාවක් මුල් කරගෙන. ඒ තමයි මීට වසරකට පෙර මේ ලෝකයෙන් නික්මෙන්නට යෙදුන මාගේ ගුරුදේව උත්තම වහන්සේ නමක් වන අතිපූජනීය ඩෙන්මාර්කේ ඥානදීප මහා ඇතිවරයාණන් වහන්සේගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය නිමිති කරගෙන රංජන් වෙත්තමුනි මහත්මයා, සිදත් වෙත්තමුනි මහත්මයා, නිමල් වෙත්තමුනි මහත්මයා ආදී වෙත්තමුනි පවුලේ සියලු දෙනාගේ දායකත්වය මුල් කරගෙන ලෝකවාසී බෞද්ධ සියලු දෙනාටම අපගේ ඩෙන්මාර්කේ ඥානදීප මහා යතිවර උත්තමයන් වහන්සේගේ ඒ ගුණයන්ගෙන් බිඳක් ඔබට පැහැදිලි කළ දෙන්නටයි මම මේ අවස්ථාවේදී සූදානම් වන්නේ. මම ඔබට මාතෘකා කරන්න දුන ගාථා රත්නයේ තුල තියෙන්නේ සැබෑම මුනිවරයා පිළිබඳව ඉදිරිපත් වන මුනි සූත්‍රයේ අවසාන ගාථා රත්නය. ඒ ගාථා රත්නයේ තුලදී පැහැදිලි වෙනවා නිල් ගෙල තියෙන මේ හංසයෙකුට, මේ මොනරෙකුට කිසි දවසක අහසේ පියාසර කරන හංසයාගේ ජවයට සමාන වෙන්න බෑ. එතකොට බුදුරණවහන්සේ උපමා කරනවා ගිහි අය නිල් ගෙල තියෙන මොනරෙක් වගේ. මොකද නිල් ගෙල තිබෙන මොනරාගේ තියෙන ආඩම්බරකාරකමක් තියෙනවා. ඒ වගේම පිහාටු බරක් තියෙනවා. දුර ඉගිලෙන්න බෑ. එතකොට එහෙනම් මේ මොනරාගේ ජවයට කිසි දවසක, ඒ කියන්නේ හංසයාගේ ජවයට මොනරාගේ ස්වභාවය සමාන කරන්න බෑ. නමුත් හංසයා කියලා කියන්නේ මේ අහසේ ඊටාම නිදහසේ පියාඹා යන කෙනෙක්. මෙන්න මේ වගේ බුදුරයන් වහන්සේ පෙන්වා දෙනවා වනාන්තරයේ ධ්‍යාන වඩන භික්ෂුවට කවරදාකවත් ඒ භික්ෂුවගේ ක්‍රියාව එක්ක මේ ගිහි කෙනෙක් සමාන කරන්න බෑ කියලා. එතකොට එහෙනම් අපි බලන්නට ඕනේ පින්වතුනි මේ
ඒ පැවිදි ජීවිතය ගිහි කෙනෙකුට සමාන කරන්න බැරි ඒ සුන්දර පැවිදි ජීවිතය කොයි වගේ දෙයක්ද? ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු සැබෑ සුන්දර පැවිද්දට පත්වන්නේ කොහොමද? ඒ පැවිදි ජීවිතයේ කාර්යය මොකක්ද? මෙන්න මේ කාරණාව පිළිබඳව අපි හොඳට දැනගන්නට වෙනවා. එහෙම දැනගත්තොත් තමයි ඒ පැවිදි ජීවිතයයි ඒ වගේම ගිහි කෙනෙකුගේ ජීවිතයයි අතර වෙනස තේරුම් ගන්න පුළුවන්. අතර මම මේ විදිහට මේ පැවිද්ද ගැන පැහැදිලි කරන්න අදහස් කරන්නට යෙදුණෙම බුදුරජාන් වහන්සේගේ අතීතයේ වැඩ සිටි ශ්‍රාවකයන් ඒ පැවිදි වුණ ආකාරයත් ඒ පැවිද්ද ගත කරපු ආකාරයත් පැහැදිලි කරන්න. අතීතයේ වැඩ සිටපු ඒ සුන්දර පැවිදි ජීවිතයේ චරිතය සියලුම ආකාරයෙන් යථාර්ථවාදී වෙච්ච උත්මේ තමයි අපවත් වදාළ අතිපූජනීය ඩෙන්මාර්ක්ගේ ඥානදීප මහා යතිවරයන්න් වහන්සේ. ඉතින් අද අපි මේ ධර්ම දේශනාව සිදු කරන්නට යෙදෙන්නේ ඒ උත්තම ඥානදීප මහා ස්වාමීන් වහන්සේ අපගේ ආරණ්‍යයේ වැඩ සිටපු මේ කුටිය තුල සිටගෙන මේ චරිතය පිළිබඳව අපට අලුතින් යමක් කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ චරිත ස්වභාවය අලුතින් කියන දෙයක් නැහැ. යම් කිසි කෙනෙක් සැබෑ බුදුරන් වහන්සේගේ ශ්‍රාවක චරිතය පිළිබඳව දැනගත්තා නම් ඒ සැබෑ බුදුරන් වහන්සේගේ ශ්‍රාවක චරිතය කියන්නේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ජීවන චරිතයමයි. සැබෑ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙක් තුල බාහිරින් පෙනෙන ගුණාංග ගොඩාක් තියෙනවා. පිටට පෙනෙන ගුණාංග ගොඩාක් තියෙනවා. ඒ බාහිරින් පෙනෙන ගුණාංගය ඒ විදිහට ඉස්මතු වෙන්නේ ආධ්‍යාත්මයේ තුල වැඩෙන දියුණු වීමත් එක්ක. කෙනෙකුට රඟපාමක් හැටියටත් ඒ කාරණාව කරන්න පුළුවන්. නමුත් සැබෑවට මේ ආධ්‍යාත්මික ගුණාංගයේ දියුණු වීමත් එක්ක තමයි බාහිර වූ ඒ සැබෑම සංසිඳිච්ච බව, සැබෑම ගුණවත් බව, සැබෑම යථාර්ථවාදී බව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ හැම එකක්ම කතා කරන්න වෙනවා. බාහිරින් පෙනෙන ගුණාංගයේ ස්වභාවයත් ආධ්‍යාත්මයේ එවැනි දෙයක් සිදුවන්නේ කොහොමද කියන එකත්. ඒක නිසා පින්වතුනි මම ඔබට පැහැදිලි කරලා දෙන්න යන්නේ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ චරිතයේ ස්වභාවය. ඒ ශ්‍රාවකයාගේ චරිතයේ ස්වභාවය ඒ විදිහටම විද්‍යාමානයි අපවත් වදාළ අපගේ අතිපූජනීය මහා යතිවර උත්තමයන් වහන්සේගේ. පින්වතුනි මේ ලෝකයේ පැවිද්ද කියන කාරණාව බුදුවරු පහළ වෙන්න ඕනේ නැහැ ලෝකයට ඉස්මතු වෙන්න. පැවිද්ද භික්ෂුව කියන කාරණාව මේ ලෝකයේ විමුක්තිය හොයන්න යන සමාජයත් තුළ ඉස්මතු වෙන එකක්. ඒ කියන්නේ ඉන්දියාවේ අදටත් ඒ කාරණාව හිමම යෙදෙනවා. විමුක්තියක් හොයනකොට ජීවිතයේ අතහර්ථයක් හොයනකොට ඒ සියලු දෙනාම පැවිදි බිමටපත් වෙනවා. මේක ලස්සනට ඉස්මතු වෙනවා පින්වතුනි මහා පදාන සූත්‍රයේදී විපස්සී බෝධිසත්වයන් හතර පෙර නිමිති දකින්නකොට සතාචාර්යයාගෙන් අහනවා මේ ලෙඩ වෙන්නේ ඇයි? ඒ කියන්නේ ලෙඩ වෙන්නේ මේ මොකද්ද ලෙඩ වෙනවා? වයසට යනවා, මරණයටපත් වෙනවා. ඊළඟට පැවිද්දෙක් දැකලා අහනවා ඒ කවුද? ඒ තමයි පැවිදි වෙච්ච අය. ඇයි එහෙම වෙන්නේ කියලා අහනවා. එහෙම කිව්වට පස්සේ සතාචාර්යයා පැහැදිලි කරනවා මේ ලෝකයාට මේ උපන් සත්වයාට නොමැරි සිටින්න බෑ. මේක තමයි ලෝකයේ ස්වභාවය. ලෙඩ නොවී සිටින්න බෑ. අර පැවිදි වෙලා ඉන්නේ මෙන්න මේකෙන් ඉක්මෙන්න. එතකොට එතනින් හොඳට තේරෙනවා පින්වත්නි මේ ලෝකයේ බුදුරුන්ගේ ධර්මයකින් තොරව පැවිද්දක් නැත්තම් භික්ෂුත්වයක් යෙදිලා තියෙනවා. මෙන්න මේ කාරණාව පාදක කරගෙනම තමයි විපස්සී බෝධිසත්වයෝ විතරක් නෙමෙයි අපගේ බෝධිසත්වයේ පවා ගිහිගේ නික්මෙන්නේ. එතකොට එහෙනම් පින්වත්නි මේ විමුක්තියක් හොයන්න ඕනේ කියන හැඟීමක් ජීවිතේට එන්නට ඕනේ. දැන් ඉන්දියා සමාජයේ ගත්තට පස්සේ මේ විමුක්තියක් හොයන්න ඕනේ සමාජීය ගතියක් ඉන්දියාවේ තියෙනවා. දැන් අපි ලංකාව ගත්තොත් එහෙම ලංකාවෙත් තියෙනවා විමුක්තියක් හොයන්න ඕනේ කියන එක සමාජයක් තුලින්ම කුළු ගැන්නුනේ නැති වුණාට මේ ධර්මය අහනකොට යම් පමණකට මේ විමුක්තියක් හේවිය යුතු බව ඉස්මතු වෙනවා. එතකොට මේ විමුක්තියක් හේවිය යුතු බව ඉස්මතු වෙලා යමෙක් විමුක්තියක් හොයාගෙන යනකොට ඉන්දිය සමාජය තුළ නම් විවිධාකාර විදියට විමුක්තිය සඳහා අදාළ ප්‍රතිපදා මාර්ග තියෙනවා. අදටත් තියෙනවා. අතීතෙත් තිබ්බා.
සැබෑවටම නිවැරදිම විමුක්තිය කියන කාරණාව ඒ ප්‍රතිපදාව කියන කාරණාව කියන්නේ සැබෑම නිවීම කියන කාරණාව බුදුරන් වහන්සේගේ ධර්මයකින් විතරයි හම්බ වෙන්නේ. ඒතකොට ඒකට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නට ඕනේ. එතකොට විමුක්තියක් හොයන්න යමු වුණා කියලත් විමුක්තිකාමී සමාජයක ඉඳලා විමුක්තියක් හොයන්න යමු වුණා කියලත් ඒ වගේම විමුක්ති ප්‍රතිපදාවක් හම්බුණා කියලත් එයාට පින්වතුනි සැබෑම විමුක්ති මාර්ගයක් ඉස්මතු වෙන්නේ නැහැනේ. එතකොට යම් කිසි කෙනෙකුට විමුක්තියක් හොයන්න ඕනකම ඇතිවීමත් ඊළඟට ඒ සඳහා සැබෑම විමුක්තිකාමී ධර්මයේ හම්බවීමත් මේ කරුණු එකට හම්බ වෙනවා කියන එක මහා පිනක්නේ. විශාල පිනක්. විශාල භාග්‍යයක්. අසාමාන්‍ය භාග්‍යයක්. හිතා ගන්න බැරි භාග්‍යයක්. ඉතින් පින්වතුනි මෙන්න මේ විදිහට අතීතයේ භික්ෂුන් වහන්සේලාට නැත්නම් අතීතයේ මේ ඒ විමුක්තිකාමී සමාජය තුල හිටපු අයට ගිහිගේ අතහරිනකොට දැන් අපි ගත්ත උපදේශ පරිබ්‍රාජකයා ගිහිගේ අතහැරලා විමුක්තිකාමී ස්වභාවයන් එක්ක විමුක්ති ඒ ප්‍රතිපදා අනුගමනය කරා. නමුත් සෑහීමකටපත් උනේ නැහැ. අවසානයේ හොයාගෙන යනකොට අස්සජි ස්වාමීන් වහන්සේගෙන් බණපදයක් අහලා ධර්මය අවබෝධ කරගත්තා. බණපදයක් අහලා ධර්මය අවබෝධ කරගෙන තමයි පැවිදි ජීවිතයටපත් උනේ. ඊළඟට පිප්පලී මානවකයා ඒත් විමුක්තියක් හොයාගෙන යනවා. ගිහිල්ලා බුදුරන් වහන්සේගෙන් ධර්මය අහලා අන්න පැවිදි බවටපත් වෙනවා. මේ විදිහට පින්වතුනි විමුක්තිකාමී සමාජය තුළ බොහෝ භික්ෂුන් වහන්සේ බොහෝ අය මේ විදිහට විමුක්තිය හොයාගෙන ගිහිල්ලා ධර්මය අහලා ඒ ධර්මයේ තුල යථාර්ථවාදී බව වටහාගෙන පුදුමාකාර ශ්‍රද්ධාවක් පැහැදීමක් ධර්මයේ තුලට මොන ධර්මයේද විමුක්තියක් පෙන්වන ධර්මයේ ශ්‍රද්ධාව ඇති කරගෙන අන්න මහාන වෙනවා. ඒක තමයි මේ සමාජයේ තිබුණේ. පුදුමේ කියලා කියන්නේ පින්වතුනි ඔබට දැන් මම ස්වාමීන් වහන්සේගේ නම කියද්දිම තේරුණානේ ඩෙන්මාර්ක් රට කියලා. ඩෙන්මාර්ක් නැත්නම් යුරෝප රටවල විමුක්තිකාමී පරිසරයක් නැහැනේ පින්වතුනි. අඩුම තරමේ මේ අපේ සමාජයේ කියන්නේ අපේ සිංහල බෞද්ධ රටේ සමාජයේ වගේවත් විමුක්තියක් හොයන්නට කියන්නේ ධර්මයක් ඇහිලා විමුක්තියක් හොයන පරිසරයක්වත් නැහැ. ඉන්දිය සමාජයේ වගේ විමුක්තිකාමී සමාජයක් පරිසරයේත් නැහැ. අපේ රට වගේ ධර්මයක් ඇහිලා හරි විමුක්තියක් හොයන්න ඕන කියන පදනමකුත් නැහැ. එහෙම පදනමක් නැති තැනදී අවුරුදු 22ක 23ක තරුණයෙකුට විමුක්තියක් හොයන්න ඕනේ නැත්නම් මේ ධර්මයක් මේ නිදහස් වීමක් හොයන්න ඕනේ කියලා හිතෙන එක අසාමාන්‍ය නැද්ද පින්වතුනි? පුදුමාකාර අසාමාන්‍ය දෙයක්. යුරෝපා රටක ඉපදිලා ඒ රටේ ඉද්දිම බාහිර සමාජයනොත් විමුක්තිකාමීත්වයක් එන්නේ නැතුව ඒ වගේම දැන් අද වගේ තාක්ෂණයේ දියුණු නැති සමාජයක් මෙච්චර තාක්ෂණයේ දියුණු නැහැ 1960 ගණන් වල. එතකොට ඇහෙන දැන් අපි ගත්තොත් අද අන්තර්ජාලය ඔස්සේ ධර්මය ඇහෙනවනේ. එහෙම ඇහෙන සමාජයකුත් නැතුව තියෙද්දි යම් කිසි කෙනෙකුට ඇත්තක් විමුක්තියක් හොයන්න ඕනේ කියලා හිතෙන එක මේ ලෝකේ මිනිස්සෙගේ අසාමාන්‍ය බවක් නෙමෙයි. මේ ලෝකේ ඉපදෙන මිනිස්සෙගේ අසාමාන්‍ය බව. එවැනි අසාමාන්‍ය මිනිස්සෙක් තමයි ඒ ඩෙන්මාර්ක් රටේ ඉපදුනේ. එතකොට එහෙම හිතිලා හොයන්න විමුක්තියක් හේවීම සඳහා දැන් හොයාගෙන යමු වෙනවනේ. දැන් අපි ගත්තොත් උපදේශ පරිබ්‍රාජකයා, පිප්පලී මානවකයා, බාහ්‍ය දාරුචීරිය, පුක්කුසාති මේ වගේ අය විමුක්තිය හොයාගෙන ගියානේ. දැන් විමුක්තියක් හොයාගෙන යමු වෙලා ඊට පස්සේ මේ කොහෙද මේකට උත්තරයක් නැත්නම් විමුක්තිය හොයන මේ ධර්මයක් තියෙන්නේ කියලා අර තරුණ ජීවිතයේ, ඒ කියන්නේ අවුරුදු 22ක් 23ක් වගේ තරුණ ජීවිතයක් තියෙන කෙනෙක් අන්න ඉන්දියාවට විමුක්තිය හොයාගෙන, ඒ දර්ශනය හොයාගෙන, ඒ ඇත්ත හොයාගෙන පැමිණියා. දැන් අපි බලන්න පින්වතුනි හොඳට හිතලා අපට මේ ලෝකයේ මේ ඒ විදිහට හිතෙනවද කියලා. මේ අසාමාන්‍යකම නැද්ද ඒ විදිහට හිතන එක? අසාමාන්‍ය එක. ඊළඟට කාරණාව තමයි මේ මහා පුණ්‍යවන්ත භාවය කියලා කියන්නේ. ඉන්දියාවේදී බැලුවා. ඒ කියන්නේ ඉන්දිය සමාජයේ ඒ වෙනකොට පින්වතුනි බුදුරන් වහන්සේගේ ධර්මයේ සැබෑවටම යෙදිලා නැහැ, අතුරුදහන් වෙලා. මොකද අතුරුදහන් වෙන්න හේතුව තමයි විමුක්තිකාමී ධර්මයවල් නිතර තියෙනකොට, ඒ කියන්නේ විමුක්තිය හොයන්න ප්‍රතිපදා ගොඩාක් තියෙනකොට, විමුක්තිය හොයන අයත් ඉන්නකොට ඒ විමුක්තිය හොයන අයගේ ප්‍රඥාව අඩු වෙන තැනදී ප්‍රඥාව අඩුයි විමුක්තිය හොයන අයගේ. එතකොට අර ප්‍රඥා ගෝචර වෙන ගැඹුරු විමුක්තිකාමී ධර්මයක් ඒ අය පරිශීලනය කරන්නේ නැහැ. මොකද එයාලට වෙන ක්‍රම තියෙනවා.
විමුක්තිය හොයන්න වෙන ක්‍රම තියෙනවා. විමුක්තියෙහි මේ අවශ්‍යතාවයක් තියෙනවා. විමුක්තිය හොයන්න වෙන ක්‍රමයක් තියෙනවා. ප්‍රඥාව හීන නිසා ගැඹුරු වූ විමුක්තිකාමී ස්වභාවයක් එයාලා තුල ඕනකමක් ඇති වෙන්නේ නැහැ. මොකද ප්‍රඥාව දුර්වල නිසා. ඒ නිසා ඒ වෙනකොට ඉන්දිය සමාජය තුල බුදුරන් වහන්සේගේ ධර්මයේ සජීවීකරණයේ ජීවමාන බව ඒක අතුරුදහන් වෙලා. එතකොට මේ තරුණයාට මේ ජූඩ් කියන තරුණයාට අහන්න ලැබුණ ලංකාවට එන්න ඕන කියලා. මොකද ලංකාව ඒ වෙනකොට මේ විශේෂයෙන් ජර්මනිය ආදී රටවල බොහෝ ස්වාමීන් වහන්සේලා මහාන වෙලා හිටිය ලංකාවේ. ඒ වෙනකොට අර දෙවනි ලෝක යුද්ධයත් එක්ක. ඉතින් මේ තරුණයා බෝට්ටුවකින් තමයි මන්නාරමට ඇවිදිලා ලංකාවට එන්නේ. බලන්න ඕනකම. ඊළඟ ඉන්දිය සමාජයට ගිහිල්ලා ඒ විමුක්තිය හොයන ප්‍රතිපදා තියෙද්දිත් ඒකෙන් සෑහීමකටපත් උන්නේ නැහැ. ඒකෙන් තෘප්තිමත් උන්නේ නැහැ. ඒතර බලන්න මේ හැකියාව, ඒ ඕනකම ඊළඟට අර විමුක්තිකාමී සමාජයක් නැතුව තියෙද්දි ධර්මයක් හොයපුකම අසාමාන්‍යයි නේ. අසාමාන්‍ය චරිතයක්. ඊළඟට පින්වතුනි ලංකාවට ආවා. ඇවිදිලා ලංකාවේ පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේට මේ තරුණ උපාසක මහත්මයා යන්න යෙදුණා. දැන් මේ මොකටද මේ යන්නේ? විමුක්තියක් හෙවීමේ අපේක්ෂාවත් විමුක්තියක් පෙන්වන යථාර්ථ ධර්මයේ හෙවීමේ හැඟීමත්. මෙන්න මේ කාරණා මුල් කරගෙන පොල්ගස්තුව ආරණ්‍යයට ගිහිල්ලා පොල්ගස්තුව ආරණ්‍යයේ වැඩ සිටපු මේ මහ යතිවරුන් එක්ක කතා කරන්න යෙදුණා මේ තරුණ උපාසකයා. එතකොට කතා කරනකොට කතා කරන්නේ මොකද්ද? දැන් අපිට නම් මතක් වෙන දේ තමයි එකපාරට පැවිදි වෙන්න ඕන කියන එක. පැවිදි වෙන්න ඕන කියන එකනේ මතක්. ඉතින් පැවිදි වීම යමු යුත්තේ කවුරු උදෙසාද? එතකොට යම් කෙනෙක් උදෙසා. ඒ කෙනා මොන වගේ දෙයක්ද කියලා දෙන්නේ? විමුක්තිය පෙන්වන්න. දැන් මේවා ඔක්කොම ඉගෙන ගන්න වෙනවනේ පැවිද්දක් ලබන්න. අර බුදුරණවහන්සේගේ දේශනා හැම එකම පෙන්වන දෙයක් තියෙනවා. ඒ කියන්නේ පැවිදි වීම සඳහා සැබෑම පැවිද්දට යොමු වීම ගැන සංයුත් දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේ තුල හැම දේශනාවකම තියෙනවා ශ්‍රද්ධාවෙන් ධර්මය අහලා. ඒ කියන්නේ ධර්මය අහලා ඒ ධර්මය මොකක්ද කියන කාරණාව එක ඒ ධර්මයට පැහැදිලා. එතකොට ඒ ධර්මයේ තුල කියලා දෙන දේ තමයි බුදුරයන් වහන්සේගේ ධර්මයේ තුල කියලා දෙන දේ තමයි යම් කිසි දෙයක් ලැබෙන ක්‍රමයක් නෙමෙයි. බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල කියලා දෙන්නේ තමා කියලා පවා නොලැබෙන ක්‍රමයක්. ඊටාම මේ ගැඹුරු දහම් පරියාය. එතකොට දැන් මේ අසාමාන්‍ය හිතීමේ හැකියාවක් තියෙන උත්තමයෝ එවැනි ධර්මයක් අහනකොට ඒ ධර්මයට අනුගත වෙනවා. ඔකයි විශේෂත්වය. එතකොට ඒ ධර්මයට අනුගත වෙනකොට ඒ ධර්මයේ සුන්දරත්වය Tamanට වැටහිලා නෙමෙයි. මේ ඊතර වීමේ කෘත්‍යයත් එක්ක ඒ ධර්මයේ සුන්දරත්වය ඉස්මතු වෙනවා. අන්න ඒ තුල ඒ මුල් කරගෙන ඒ උත්තම බුදුරන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙලා අන්න පැවිදි වීමටපත් වෙනවා. එතකොට මොකක් එකද මේ පැවිදි වීමටපත් වෙන්නේ? තමන්ට මොනවත් ගන්න, තමන්ට මොනවත් රැක ගන්න. එහෙම නැත්නම් වෙන මොනවත් හැඟීමක් එක්ක නෙමෙයි. අර යථාර්ථවාදී සත්‍ය කරා යොමු වීමට ගිහි ගෙදර බාධා නිසා. ඉතින් මේ තරුණයා, ජූඩ් තරුණයා ඇත්තටම දැන් ධර්මයේ ඉගෙන ගන්න දැන් අපි හිතමු ඉංග්‍රීසි ජාතිකයෙක්නේ. නැත්නම් මේ සිංහල භාෂාවවත් මාගදී කියන pāli භාෂාවවත් කිසි දෙයක් දන්නේ නැහැ. ඒතකොට වෙන කෙනෙක්ගෙන් තමයි ඒකේ අර්ථ විශ්ලේෂණයක් ඉගෙන ගන්න වෙන්නේ. නමුත් පින්වතුනි හරියට මේක ඉගෙන ගන්න එහෙම තව කෙනෙකුගේ අර්ථ විශ්ලේෂණ ටික ඉගෙන ගන්නකොට ඒ කෙනාගේ අර්ථයත් යන්න ඉඩ තියෙනවනේ. එතකොට බලන්න මේ තරුණයාට හිතුන කරුණුනේ මේ තරුණයා කලේ මොකද්ද? ඉස්සරලාම කළා මේ ධර්මයේ වැදගත්කම ටිකක් ප්‍රකට වෙනකොට මේ pāli භාෂාව ඉගෙන ගත්තා. දැන් තාම මේ ගිහි pāli භාෂාව ඉගෙන ගත්තා. ඒ කාලේ පොල්ගස්තුව ආරණ්‍යයේ වැඩ සිටියා මහා යතිවරයෙක්. පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනේ මහා යතිවරයෙක් වැඩ සිටියා. ඒ තමයි අතිපූජනීය මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ නමක් වන කටුකුරුන්දේ ඥානানন্দ මහා යතිවරයන් වහන්සේ වැඩ සිටියා. එතකොට මේ මහා යතිවරයන් වහන්සේ ඒ කාලේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යකමක් අතහැරලා මහාන වෙච්ච උත්තමයෙක්. විතාම භාෂා හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ උත්තමයාගෙන් මේ තරුණ උපාසකයා pāli භාෂාව ඉගෙන ගත්තා. මොකටද මේ ඉගෙන ගත්තේ? මේ යථාර්ථ ධර්මයේ හොයන්න. එක අවස්ථාවක කටුකුරුන්ද ඥානানন্দ මහා යතිවරයන් වහන්සේ මා සමග පැවසුවා ඒ උපාසකයාට තරුණ උපාසකයාට මම පොඩි උපකාරයක් කරේ. ඊටාම දක්ෂයි ඉගෙන ගන්න. ඊටාම දක්ෂ විදියට මේ pāli භාෂාව මාගදී භාෂාව ඉගෙන ගත්තා. බලන්න මේ ඕනෑකම පින කරකුණ විදිය. ඒ කියන්නේ දැන් අපි පින කියලා බලන්නේ හැම වෙලෙම පින්වතුනේ භෞතික දේ ලැබෙන පිනක්නේ. හැබැයි මේ අපගේ ඥානදීප මහා උත්තමයන් වහන්සේට මේ ධර්මයේ ලැබෙන්නට
ඕන විදිහේ මේ ඈත දුර පිටිස කියන්නේ මේ ධර්මයට ප්‍රත්‍යන්ත වූ සමාජයක ඉපදිච්ච උත්මයෙකුට බුදුරයන් වහන්සේගේ ධර්මයේම නිවැරදිව ලැබෙන්න කොපමණ පුණ්‍ය ශක්තියක් තියෙන්නට ඕනද? අසාමාන්‍ය පුණ්‍ය ශක්තිය. ඉතින් එවැනි පුණ්‍ය ශක්තිය කැටි වුණා. එවැනි පුණ්‍ය ශක්තිය ලැබුණා. ඒ විතරක් නෙමෙයි. ඒ හැකියාව. ඉතින් තරුණ කාලේ ගිහි ජීවිතයේ ඉද්දිම පාලි භාෂාව ඉගෙන ගත්තා. අවුරුදු 23යි. අවුරුදු 23ක තරුණ දරුවෙක්. එතකොට එවැනි කෙනෙකුට ඒ ඕනකම ඉගෙන ගත්තට පස්සේ තේරුම් ගත්තා. මොකද තේරුම් ගත්තේ? මේ ධර්මය කරා යමු වෙන්න ගිහි ගෙදර බාධා සහිතයි. සම්බාධෝ ගරා වාසෝ අබ්බකාසා පබ්බජ්ජා. මේ ගිහි ගෙදර බාධා සහිතයි. ගිහි ගෙදර ඉඳලා මේ මෙච්චර චින්තනයකට යන්න බෑ. මෙවැනි වැඩපිළිවෙලකට යන්න බෑ. ඒක එහෙමනම් මම ගිහි ගියත හැරලා මහාන වෙන්නට ඕනේ. දැන් බලන්නකො මේ මොකක් එකද මේ උනේ? දර්ශනීය සත්‍ය හොයාගෙන ආවා. හොයාගෙන එනකොට ඒ සැබෑ බුද්ධ වචනේ යථාර්ථවාදී බව වෙන දෙයක් නිසා නෙමෙයි මේ ගිහි ගෙදර බාධාව කියලා හිතෙන්නේ. ඒ යථාර්ථවාදී ධර්මයත් එක්ක ඒ යථාර්ථවාදී ධර්මයට අනුගත වෙන්න අමාරුයි ගිහි ගෙදර වාසය කිරීමත් එක්ක. ඉතින් නැවත තම මව් රටට ගිහිල්ලා සියලු අයගෙන් කැමැත්ත අරගෙන මොකද කරේ? අහපව් ලංකාවට ආවා. පැවිදි වෙන්න. බුදුරණවහන්සේ පෙන්නනවා මේ විදිහට ධර්මය අහලා ශ්‍රද්ධාවක් ඇති වෙච්ච කෙනා කල්පනා කරනවා. මොකද්ද කල්පනා කරන්නේ? මේ ගිහි ගෙදර කෙලෙස් සහිතයි, ගිහි ගෙදර බාධා සහිතයි මෙවැනි ගම්භීර ධර්මයකට යමු වෙන්න ඒ අභ්‍යවකාශය වගේ පැවිද්දකට යමු වෙන්නට ඕන. මම ඔබට මාතෘකා කරපු ගාථා රත්නයේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ අර කිසි විදිහකින් පැවිද්දා ගිහි කෙනා එක්ක සම වෙන්නේ නැහැ කියනවනේ. එතකොට මෙන්න මේ සඳහා අල්ප වූ මහත් වූ භෝගක්ඛන්දයන්, අල්ප වූ මහත් වූ ඥාති පරිවාරي අතහරිනවා. ඒ විදිහටම පින්වතුනි බුදු දේශනාවේ තියෙනවා. ඒ යථාර්ථවාදීවම සද්ධාව ඇති වෙච්ච කෙනා අතහරින විදිය. අතහැරියා කියන්නේ පින්වතුනි අතහැරියමයි. ඒ කියන්නේ අතහැරියා කියලා කියන්නේ මේ කයෙන් වෙන් වෙලා හිටියා කියන එක නෙමෙයි. අතහැරියා කියන්නේ මොකද්ද? ඇතුළෙන්ම අතහැරියා කියන එක. දැන් කයෙන් වෙන් වෙලා හිටියට පින්වතුනි ඇතුළෙන් එකතු වෙලා නම් ඉන්නේ. එතකොට වෙන්වීමක් නැහැ නේද? දැන් අපිට නිකන් ඒක මේ යුගයේ වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ දැන් සම්පූර්ණයෙන්ම කයනුත් අතහැරලා ඊළඟට මනසින් පවා අතහැරලා ඒ කියන්නේ ඒ පැත්තට යොමු වීමක්ම නැතුව ඉන්නවා කියන එක. පුදුමේ කියන්නේ පින්වතුනි මේ අපගේ යතිවරයා නැවත ලංකාවට ආවද මහාන වෙන්න ගිහි ඥාති සම්පත් භවභෝග සම්පත් අතහැරලා නැවත තම මව් රටට වසර 51ක පැවිදි දිවියේ කවදාවත් ගිහිල්ලා නැහැ. වසර 51ක් පැවිදි දිවිය ගත කරා. ඒ වසර 51ක පැවිදි දිවිය තුල කිසි දවසක නැවත මව් රටට ගිහිල්ලා නැහැ. ඔන්න අතහැරීම. දෙසරයක් තුන් සැරයක් විතර සහෝදරයා ඒ වගේ අය ඇවිදලා තියෙනවා මෙහෙට. නමුත් කිසි විදිහකින් තමන් ඒ අතහැරීම සැබෑ අර්ථාන්විත අතහැරීමක් කරගෙන තියෙනවා. ඕක තමයි පින්වතුනි සැබෑම අතහැරීම. මේක කියනකොට මට ලස්සන කාරණාවක් මතක් වෙන බුදු දේශනාවක. සංගාමජී කියලා ස්වාමින් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක්. සංගාමජී රහතන් වහන්සේ තමන්ගේ ජීවිතයේ ඒ විදිහට පැවිදි බවට පත් වෙලා, ඒ කියන්නේ සද්ධාව ඇති වෙලා, පැවිදි වෙලා උතුම් අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වුණා. එක දවසක සංගාමජී ස්වාමීන් වහන්සේ භාවනා කරමින් වැඩ සිටිනකොට පරණ තමන්ගේ භාර්යාව දරුවා අරගෙන එනවා. ඇවිදilla කියනවා මෙන්න උඹේ දරුවා යම් කියලා එක්කරන් යන්න එනවා. ඉතින් මේ දරුවා බිම්මට දානවා. දාලා යන්න යනවා මේ භාර්යාව. මේ දරු දුක දැකලා අහපව් එයි කියලා. නමුත් පුදුමේ කියන්නේ පින්වතුනි මේ නිකලස් ජීවිතයේ ස්වභාවය, අතහැරීමේ කෘත්‍ය ජීවිතයේ ස්වභාවය. අපිට නිකන් ලෝකේ නිකන් අනුකම්පාව නැහැ වගේ හිතේ. නමුත් පින්වතුනි මේක තමයි සැබෑම අතහැරීමේ කෘත්‍ය කියන්නේ. ඇහැක් කරලා බලන්නේ. අර දරුවා අඬ ඉන්නවා. ඇහැක් කරලා බලන්නේ. අර භාර්යාව දරුවා අරගෙන මේ මිනිස්සයාට කිසිම කරුණාවක් නැහැ නේ කියලා යන්න යනවා. මේක තමයි පින්වතුනි සැබෑම පැවිද්දාගේ ඒ කියන්නේ නිකලස් ජීවිත තුළ නැත්නම් පැවිදි ජීවිත නිකලස් ප්‍රතිපදාවට අනුගත පැවිදි ජීවිත තුළ බන්ධනයන් ඉක්මවීම කියන්නේ. කිසිදු බන්ධනයක් ප්‍රායෝගිකවම යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ජීවිතයේ යෙදෙන තැනදී පවා ඒ බන්ධනයන් ඉක්ම වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්වතුනි අපගේ ඥානදීප මහා අතිවරයන් වහන්සේ පුතුම් පැවිදි වීමටපත් වුණා. එතකොට ඒ පැවිදි වීමටපත් වීමේ කෘත්‍යය හොඳට හිතලා බැලුවොත් පින්වතුනි අතීතයේ ඒ විමුක්තිකාමී සමාජය තුල හිටපු ඇත්තන් ඒ ප්‍රාඥයන් පුණ්‍ය ශක්තිය එක්ක තථාගත ධර්මය අහලා පැහැදිලා
ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන අල්ප භෝග, මහා භෝග, අල්ප ඥාති, මහා ඥාති සම්පත්තියන් අතහැරියා හා සමානයි. ඉතින් ඒ නිසා තමයි මම ඔබට මුලින්ම පැහැදිලි කරේ බුදුරන් වහන්සේගේ ශ්‍රාවක චරිතයක් අපි ඉගෙන ගත්තොත් ඒ ශ්‍රාවක චරිතයේ ගුණ කිසිදු අඩුවකින් තොරව සෝභමානයි අපගේ ඥානදීප මහ ඇතිවරයන් වහන්සේ තුල. බලන්න පැවිදි වීමේ කෘත්‍යයත් ඒක. පැවිදි වීමේ සිදුවීමත් ඒ විදියමයි. ඉතින් මෙන්න මේ විදිහට පින්වතුනි යම් කිසි කෙනෙක් පැවිදි වුණාම එයාගේ ජීවිතය තුළ මෙන්න පැවිදි වෙලා කරන්න ඕන කරුණු තියෙනවා. දැන් ඔන්න පැවිදි වෙන්නේ කොහොමද එතකොට? නිකන් ඔහේ පැවිදි වෙන්න ඕන නිසා පැවිදි වෙනවා නෙමෙයි. දැන් පැවිදි වීමේ අවස්ථා ඕන තරම් හැමතැනම තියෙනවානේ. එතකොට යම් කිසි කෙනෙක් මුල් කරගෙන යම් කිසි විමුක්තියක් පෙන්වන කෙනෙක් මුල් කරගෙන පැවිදි වෙන්නේ ඇයි? ඒ ධර්මය, ඒ ඊතරවන ධර්මය, ඒ ඊතරවන ප්‍රතිපදාව, සැබෑම ප්‍රායෝගික ඊතර වීමේ කෘත්‍ය ඒක පිළිබඳව වූ නිවැරදි පැහැදීම නිසා. ඒකට යොමු වෙන්න ඕනකම නිසා. වෙන දෙයක් නිසා නෙමෙයි. එතකොට එහෙම පැවිදි වෙච්ච කෙනාට බුදුරන් වහන්සේගේ ශාසනය තුල තියෙනවා වැඩපිළිවෙලක්. දැන් අපි අද ගොඩක් වෙලාවට පින්වතුනි හිතාගෙන ඉන්න දෙයක් තමයි බුදුරන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ භාවනා කරන එකක් කියලා. භාවනා කිරීමට තියෙනවා මූලික තව වැඩපිළිවෙල. දැන් අපි ඕක අමතක කරනවා. දැන් භාවනා කරන්න ඕන නැත්තේ කවුරු කියපු විදිහටද? ඕක අපි අමතක කරනවා. දැන් ඉන්දිය සමාජය අදටත් දැන් අද අපි ගත්තොත් එහෙම බොහෝ මේ භාවනා ක්‍රම තියෙනවා. අතීතේ තිබ්බ බව හොඳට තේරුම් ගන්න පුළුවන්. සංයුත්ත නිකායේ හම්බ වෙන සූත්‍ර ගණනාවක. පරියාය සූත්‍රය, අග්ගි සූත්‍රය, මෙත්ත සූත්‍රය වගේ හම්බ වෙනවා. අන්නේ තීර්ථක අය, ඒ කියන්නේ වෙනත් ප්‍රතිපදා අනුගමනය කරන අය බුදුරණවහන්සේගේ ශ්‍රාවකයන්ට කියනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පැහැදිලි කරන්නේ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් ප්‍රහාණය කරන එක. ඒ වගේම බොජ්ජංග ධර්ම භාවිතා කරන එක. ඉතින් අපි කියලා දෙන්නේ ඒකම තමයි. අපි කියලා දෙන්නේ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කරන එක. බොජ්ජංග ධර්මයන් භාවිතා කරන එක. ඉතින් අපගේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ දර්ශනීය වෙනස මොකද්ද කියලා අහනවා. උත්තර දෙන්න බැරිකමත් එක්ක අහපා බුදුරන් වහන්සේලා ගිහිල්ලා දේශනා කරලා බුදුරන් වහන්සේ මේ ඒකදී වෙනමම ආකාරයකට ඒ කියන්නේ මේ ලෝකයේ බුදුරන් වහන්සේට හෝ ශ්‍රාවකයෙකුට හෝ අහපු කෙනෙකුට විතරක් කියන්න පුළුවන් ඒ ගැඹුරු දහම් පරයය පෙන්නනවා. ඊළඟට තවයි පැහැදිලි කරනවා. අපි පෙන්වලා දෙනවා ප්‍රඥාව දුර්වල කරන නීවරණ ප්‍රහාණය කිරීමත් මෛත්‍රී මුදිතා කරුණා උපේක්ඛා කියන මේ චේතෝ විමුක්ති ලබන හැටි. මෛත්‍රී මුදිතා කරුණා උපේක්ෂා කියන මේ චේතෝ විමුක්ති ලබන හැටි. ඉතින් ශ්‍රමණ බවත් ගෞතමයන් පෙන්වන්නේත් ඒකමයි. මෛත්‍රී මුදිතා උපේක්ෂා කියන චේතෝ විමුක්ති ලබනවා නීවරණ මේ ප්‍රඥාව දුර්වල කරන නිවන ප්‍රහාණය. ඉතින් අපගේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ වෙනස මොකද්ද? ඒතර එයාලත් ඒ විදිහටමයි කියන්නේ. එතකොට එහෙනම් බලන්න පින්වතුනි එයාලත් කියන්නේ ඒ විදිහටම නම් අපි ඉස්සරලාම යම් කිසි විදියක භාවනා වැඩක් කරන්න කලින් අපි ඉගෙන ගත යුතු වෙනවා නේද? අපි කරන භාවනා වැඩපිළිවෙල අන්‍ය අය කියපු දෙයද නැත්නම් බුදුරන් වහන්සේ පෙන්නපු දෙයද කියලා. දැන් අපි භාවනා කරන්නේ අපි දැන් මෛත්‍රී භාවනාව දැන් නීවරණ ප්‍රහාණය ප්‍රඥාව දුර්වල කරන නීවරණ ප්‍රහාණය බොජ්ජංග භාවවිත. ඒතර දැන් මෙව්වා අනිත් අයත් කරලා තියෙනවා. ඒතර අනිත් අයත් මේවා කරලා තියෙද්දි අපට තේරෙන විදිහට අපි මේක කරන්න ගියොත් අපට ශ්‍රද්ධාව නැහැ නේද? අන්න ඒ නිසා බුදුරන් වහන්සේ වැඩපිළිවෙලක් පෙන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ බුදුරන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා ඒ බුදුරන් වහන්සේ පෙන්නන සක්කාය නැත්තම් තමා කියන කාරණාව ඊතර වෙන විදිහට ජීවිතයේ හැඩගැහෙන විදිහට ජීවිතයේ හැඩගැස්වෙන විදිහට ජීවිතේ ක්‍රියා කරන විදිහට සහ ඒ භාවනාවක් හැටියට ඒ කාරණා පුරුදු කරන්න කලින් ඒකට අවශ්‍ය පසුබිම පෙන්වා දීලා තියෙනවා. ඔන්නෝක අපි ඉගෙන ගන්න නැතුව ප්‍රඥාව දුර්වල කරන නීවරණ ප්‍රහාණය කිරීමකුයි බොජ්ජංග වැඩිවීමක් මෛත්‍රී චේතෝ විමුක්ති කරුණා මුදිතා උපේක්ඛා චේතෝ විමුක්ති කරන්න ගියාට අපි දන්නවද ඒක බුදුරන් වහන්සේ පෙන්වා දුන්න එකද එහෙම නැත්නම් අන්‍යයත් කරන එකද කියලා. හොඳට බලන්න ඔබ බලන්නකො සංයුත්ත නිකායේ 5:1 තියෙන පරියාය සූත්‍රය, අග්ගි සූත්‍රය, මෙත්ත සූත්‍රය ඔය දේශනා ඔක්කොගෙම පැහැදිලි කරනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම දැනගන්නට වෙනවනේ මොකද්ද බුදුරන් වහන්සේ පෙන්වුවේ කියලා. ඔන්න ඕක අර ඉගෙනගත්ත ධර්මයත් එක්ක එයාට තියෙනවා ජීවිතේ වැඩපිළිවෙල. ඒ ජීවිතේ වැඩපිළිවෙලේදී පින්වතුනි අතීත ඒ කියන්නේ ශික්ෂාපද පනවන්න කලින් මුල් බුදු සමයේ. ඒ කියන්නේ මුල් බුදු සමයේ පින්වතුනි ශික්ෂාපද පැනවිල්ලක් නැහැ. මුල් බුදු සමයේ පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥාම තමයි. මුල් බුදු සමයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥාම තමයි. ඒ වුණාට ශික්ෂාපද පැනවිල්ලක් නැහැ. ශික්ෂාපද පැනෙව්වේ අවුරුදු 20කට පස්සේ. එතකොට බලන්න ඒ කාලෙත් ආර්ය අෂ්ටාංග මාර්ගය තිබුණානේ. ඒ කාලෙත් පැවිදි වුණානේ. එතකොට ඒ කාලේ වෙච්ච විදිහටම
ඊට පස්සෙත් ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ විදිහටමයි. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයේ වෙනසක් නැහැනේ. මුල් බුදු සමයේට එක ආර්ය අෂ්ටාංගික මාර්ගයකුයි ඊට පස්සේ එක ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එකක් නැහැ. එතකොට එහෙනම් අපි බලන්නට ඕනේ ඒ බුදුරණන් වහන්සේ පෙන්න මුල් බුදු සමය ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ඊට පස්සේ සිදුවෙන ආකාරය. අද අපි ගොඩක් වෙලාවට සීලය කියන වචනේ ඇහෙනකොට අර ශික්ෂාපද පැනවීමේ කෘත්‍ය සීල විතරක් බලනවා. එතකොට මුල් බුදු සමයේ ශික්ෂාපද පනවන්නේ නැතුව සීලේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ග දෙකක්ද? දෙකක් නෙමෙයි එක ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංග මාර්ග දෙකක් නෑ. එහෙනම් මෙන්න මේ හික්මීම හරියට ධර්මය අහලා මහාන වෙච්ච කෙනෙකුට ඒ කෙනාගේ ජීවිතය තුළ මේ ප්‍රාතිමෝක්ඛ සංවරය තියෙනවා. ප්‍රාතිමෝක්ඛ සංවරය කියන එක පින්වතුනි අහනකොටම අපට මතක් වෙන්නේ ශික්ෂාපද 227ක් තියෙන එක තමයි. ඒක පසු කාලීනව පැනවපු එකක් නේ. මුල් බුදු සමයේ තිබුණේ නැහැ. මුල් බුදු සමයේ සහ අතීතයේ දීර්ඝායුෂ තියෙන බුදුරුන්ගේ ප්‍රාතිමෝක්ෂයක් තියෙනවා. ඒ මොකද්ද? සබ්බ පාපස් අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසන. ඔන්න ප්‍රාතිමෝක්ෂය. සියලු පව නොකිරීමත් සබ්බ පාපස් කුසලස්ස උපසම්පදා කුසල් උපදවා ගැනීම. අන්න සමසිත දමනය කර ගැනීම. සචිත්ත පරියෝදපණං මෙයයි බුද්ධානුශාසන. එතකොට ඔන්න ඕක මුල් බුදු සමයේත් එහෙමයි පස්සෙත් එහෙමයි. එතකොට ඔය කාරණාව මාර්ග කෘත්‍යයේදීත් එහෙමයි. එතකොට මේ එහෙම කෙනෙක් අතින් පින්වතුනි ශික්ෂාපද කැඩෙන්නේ නැහෙනේ. ශික්ෂාපද කඩන නිසා ශික්ෂාපද කඩන්නේයි සියලු පව නොකිරීම කරන්නේ නැහැ. පව කරනවා. එතකොට කුසල් ධර්මයන් උපදවා ගැනීම කරන්නේ නැහැ. ඊළඟට හිත දමනය කරන්නේ නැහැ. Tamanට ඕන විදිහට කටයුතු කරනවා. එතකොට මෙන්න මේක මැඩලන්න බුදුරන් වහන්සේ මොකද්ද කරන්නේ? ශික්ෂාපද පැනෙව්වා. අපි ওই පනෝප ශික්ෂාපදයේ සීලය කියලා ගත්තොත් එහෙම මොකද වෙන්නේ? එහෙම වුණොත් පින්වතුනි අතීතයේ ඒ කියන්නේ මුල් බුදු සමයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලයක් තිබිලා නැහැ නෙවෙයි. මුල් බුදු සමයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලයක් තිබ්බා. එතකොට එහෙනම් එතනදිත් හැබැයි අර ටිකම තමයි සිද්ධ වෙන්නේ. ඒක හැබැයි ශික්ෂාපද හැටියට නෙවෙයි. අන්න ඒකයි විශේෂත්වය. ශික්ෂාපද හැටියට නෙවෙයි. එතකොට ඒකේනා ඔන්න ප්‍රාතිමෝක්ඛ සංවරය. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඊළඟට මොදුන් දේ ගැනීමෙන් වෙන් වෙලා විවිධාකාර විදිහට සිල් රකින්නවා. විවිධාකාර විදිහට සීලයට යොමු වෙනවා. ඊළඟට නිකන් විතරක් නෙමෙයි දැන් ඇත්තටම මේ සීලය පිළිබඳව ලොකු විස්තරයක් තියෙනවා දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේ සීලකන්ද වර්ගයේ තුල හොඳ විස්තරයක් තියෙනවා මේ සීලය පිළිබඳව. ඒ සීලය කොයි වගේද කියලා. ශික්ෂා පද රකින්නවා. ඒ කියන්නේ පද පනවන්න කලින් පවා ඒ රැකීම තියෙනවා. ඊළඟට පින්වතුනි ජීවත් වීම සඳහා ඒ කෙනා මේ විවිධ දේවල් කරන්නේ නේ. අඩුම පින්වතුනි ඒ සීලකන්ද වර්ගයේ පැහැදිලි වෙනවා. තව කෙනෙක් එක්ක වාද කරන්නේ නැහැ. ඒ කියන්නේ ඕක වැරදි මේකයි හරි මේක තමයි හරියට යන විදිය. ඕක වැරදි ක්‍රමේ. එහෙම වාද කරන්නේ ඒක සීලයටයි අයිති. එතකොට ඒ විදිහට වාද කරන වැඩ පිළිවෙලත් උන ඒ කට්ටිය අර මුල් බුදු සමයේ නැත්තම් මේ බුදුරන් වහන්සේගේ සැබෑ මාර්ග කෘත්‍ය වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලය රකින්න අය නෙමෙයි. මොකද එහෙම සීලය රකින්නවා නම් ඒ කෙනාට අර වාදවලට යන්නේ නැහැ. පුදුම කියන්නේ පින්වතුනි මේ ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේගේ චරිතය එහෙමනේ. ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේගේ චරිතය ඒ විදිහට වාද කරන්න යන්නේ. Taman දන්නේ නැති කෙනෙක් හැටියට මොනවා හරි වාදයක් කරගෙන එනකොට කවුරු හරි නිස්සද්ද වෙනවා. ඕක නෙමෙයි ඕක වැරදි මේකයි මෙහිමයි මේ විදිහට එන්නට ඕනේ කියලා නෑ. නිස්සද්දලා පැත්තකට යනවා. මොකද පින්වතුනි ඥානදීප ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ ගැන දැනගන්නේ ලග්ගල ප්‍රදේශයත් එක්ක ඒ ලග්ගල ප්‍රදේශයේ වනවාසීව ඉන්න කාලේ මොකද අවුරුදු මම හිතන්නේ 83 ඉඳලා 82 83 වගේ කාලේ ඉඳලම ලග්ගල ප්‍රදේශයේ වැඩ වාසය කරේ ඥානදීප ස්වාමීන් වහන්සේ. එතකොට එහි ක්‍රමානුකූලව මේ සංඝයා එකතු වෙනකොට අවුරුද්දකට දෙසරයක් ධර්ම සාකච්ඡාවක් තියෙනවා පොය කරන්න දවසේ. ඒ කියන්නේ වස් වසන පොයට කලින් මාස පොයෙයි ඊළඟට පෙබරවාරි නැත්නම් නවම් මාසේ 15 පොයෙයි ධර්ම සාකච්ඡාවක් කරනවා. එතකොට ඒ සාකච්ඡාවට ඒ ලග්ගල ප්‍රදේශයේ සංඝයා තවත් තැන්වල සංඝයා වැඩම කරනවා. යම් කිසි විදිහකින් තරකයක් එන විදිහට නැත්තම් අර වාදයක් එන විදිහට යම් ධර්ම කරුණු ඉස්මතු වෙනකොට ස්වාමීන් වහන්සේ නැගිටලා යනවා. ඒ කියන්නේ ඒ වාදයට අනුගත වෙන්නේ නැහැ. බලන්න මේ හික්මීමේ කෘත්‍යනේ. එතකොට ඒ චරිතයේ තුල පින්වතුනි මෙවුව ජීවමාන වුණා. මෙවුව තාත්වික වුණා. එතකොට දැන් මෙන්න මේ කරුණු ඇතුලේ වැඩෙන්නට ඕනේ. ඒව වැඩෙන්නේ නැතුව අපි මොන දේ කරත් පින්වතුනි ඒකෙදි සැබෑම අර්ථය වෙන්නේ නැහැ. ඒව වැඩෙන්නේ නැතුව මොන දේ කරත් සැබෑම අර්ථය ඒකෙදි සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සැබෑම අර්ථය සිද්ධ වෙන්නට නම් අනිවාර්යයෙන්ම ওই වැඩ පිළිවෙල දෙන්නට ඕනේ. ඊළඟට සිහියෙන් කටයුතු කරන එක.
සිහිනුව හති සම්පජාන්නේ. ඊළඟට ඉන්ද්‍රිය සංවරය. ඊළඟට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසින් මොනහර ලැබෙනකොට ඒ වගේ නිමිති අනුනිමිති ගන්නෙ නැති හික්මීම. මෙන්න මේවා පුරුදු කරන්නට ඕනේ. ඊළඟට ලද දෙයින් සතුටු වීම. මෙන්න මේවා ලස්සනට සීලකන්ද වගේ පැහැදිලි කරනවා. මේ සියලු දෙයක්ම ඥානදීප ස්වාමීන් වහන්සේගේ චරිතයේ ජීවමානයි. පින්වතුනි යම් කිසි අවස්ථාවක මොනවා හරි අවශ්‍ය පිළිකරක් ඕන වුණොත් අපි හිතමු උදාහරණයක් ඇටියට ස්වාමීන් වහන්සේට නිතර අර වනාන්තරයේ ඉන්න නිසා බැටරි කෑලි අවශ්‍ය වෙනවා. බැටරි කෑලි ගිහින් දුන්නාට පස්සේ අවශ්‍යතාවයට පරණ ටික දීලා අලුත් එක ගන්නවා. ඊළඟට දැන් මම එක අවස්ථාවක ස්වාමීන් වහන්සේට මාලිමාවක් පූජා කරා. මොකද ස්වාමීන් වහන්සේ වනාන්තරයේ ඇවිදිනකොට මාලිමාව උපයෝග කරගෙන යන්නේ පරණ මාලිමාව මට දෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කවදාවත් මේ රැස් කර ගැනීමක් නැහැ. තනි කරම තියෙන්නේ ලැබෙන දේෙන් සතුටු වෙන්න. මේක තමයි මේ ජීවිතයේ ස්වභාවය. ඒ කියන්නේ දැන් මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය, සති සම්පජාන්‍ය, ලැබෙන දේෙන් සතුටු වෙන එක, ඊළඟට ප්‍රාතිමෝක්ෂ සංවරය, මෙන්න මේ සියල්ලක්ම ඒ විදිහට ජීවිතයේ යෙදුන බවක් ඥානදීප ස්වාමීන් වහන්සේගේ චරිතයේ පුදුමාකාර විදිහට යෙදුනේ. ඉතින් මෙන්න මේවා ස්වාමීන් වහන්සේ ඉගෙන ගත්තා. දැන් මේවා ඉගෙන ගන්න නැතුව පින්වත්නි අර මූලිකව බුදුරන් වහන්සේගේ ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල තුල යෙදෙන්න ඕනේ ඉගෙන ගන්න නැතුව අපි වනාන්තරයකට ගිහිල්ලා ධ්‍යාන වඩනවා කියලා කරුව වැඩක් නැහැ. මොකද එතන පදනමක් නැහැ. පදනම තියෙන්නට ඕනේ. සති සම්පජාන්‍ය, ඉන්ද්‍රිය සංවරය, ප්‍රාතිමෝක්ෂ සංවරය, ලදෙන් සතුටු වීම, මෙන්න මේ පදනම යෙදිලා ඒ පදනමත් එක්ක තමයි පුළුවන්කම ලැබෙන්නේ වනාන්තරයකට ගිහිල්ලා නීවරණ ඉක්මවලා ධ්‍යාන සමාපatti ලබාගෙන මේ ඥාන දර්ශනයන් ලබා ගන්න. ඉතින් මෙන්න මේ කටයුත්ත අපගේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ජීවිතේ මේ සජීවීකරණය වුණා. ජීවිතේ යෙදුණා. සම්පූර්ණයෙන් යෙදුණා. එහෙම එක තමයි වනාන්තරයට ගිහිල්ලා විවේක සෙනසුන් ඇසුරු කරගෙන තනියම වැඩ වාසය කළේ. ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවක අලිය පෑගුණ අවස්ථාවේ අපිට ඔක්කොම විස්තර කරලා දෙන්න අමාරුයි වෙලා මදි නිසා ඒ අලිය පෑගුණ අවස්ථාවේදී වස් කාලයක් මිත්‍රිකල නිස්සාරණ වණේ වැඩ සිටියා 1993 ඊළඟට ස්වාමීන් වහන්සේ අසනීප තමන්ට තනියම ජීවිතය ගත කරන්න බැරි තරම් අසනීප සහ වයස යන තැනදී 2014 සිට 13 වස් කාලයෙන් පස්සේ 14 සිට තමයි ස්වාමීන් වහන්සේ ආරණ්‍ය වල වැඩ වාසය කරන්න පටන් ගත්තේ. ඒකේ පළවෙනිම වැඩ සිටියේ අපගේ ආරණ්‍ය මේ කුටි සේනාසනේ 2014 වස් කාලේ. එතෙන් සිට අපවත් වෙනකම්ම ආරණ්‍ය සේනාසන වල වැඩ වාසය කළා. මොකද ස්වාමීන් වහන්සේට තනියම ජීවිතය ගත කරන්න නැත්නම් තනියම තමන් කටයුතු කරගන්න අපහසුතාවය ඇති වුණ නිසා. හැබැයි අලියාපාගලත් කකුල අඟල් 1.3 කාලක් කොට වෙලා තියෙද්දිත් ස්වාමීන් වහන්සේ එක වස් කාලයක් ගත කරලා මීත්‍රිගල් නිස්සන්න වනේ නැවත වැඩම කරන්නට යෙදුන වනාන්තරයට. ඇයි මේ නිදහස භුක්ති විඳිමින් පුදුමාකාර නිදහසක් ජීවිතයේ ඥානදීප ස්වාමීන් වහන්සේ භුක්ති විඳා. ඒ වගේම තමයි පින්වතුනි දැන් මම ඔබට පැහැදිලි කරා ස්වාමීන් වහන්සේගේ සන්තුෂ්ඨිතභාවය ලදෙන් සතුටු වීම කියන එක. ඊළඟට මට විශේෂයෙන් මේ ශ්‍රාවක කෘත්‍යයේ යෙදෙන තව කරුණු ටිකක් පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ ස්වාමින් වහන්සේගේ චරිතයේ සෝභමහාන වෙච්ච සහ සැබෑ ශ්‍රාවක කෘත්‍යයේ දෙන කරුණු. ඒකද එකක් තමයි මේ ධර්මයේ ඉගෙන ගැනීමේ ක්‍රමය. අපි ධර්මයේ ඉගෙන ගන්න යද්දී ගොඩාක් වෙලාවට පින්වතුනි අපට පොත්පත් තියෙනවා අපට මේ මොනවා හරි ගබඩා කරගන්න ඒවා තියෙනවා ඒ වගේන් අහලා මතක තියාගෙන ඉන්න එකත් අපි හැම වෙලෙම කරන්නේ. ඒ කියන්නේ ඒකට අපි යොමු වෙන එකක් කරන්නේ. නමුත් බුදුරන් වහන්සේ මේ ශ්‍රාවකයාට කෘත්‍යයක් පෙන්වලා තියලා තියෙනවා ධර්මයේ ඉගෙන ගන්නකොට හොඳට අහන්න. හොඳට අහලා මතක තියාගන්න සජ්ජායනා කරන්න කියලා. සජ්ජායනා කරන්න කියනවා. දැන් මේක බුදුරණවහන්සේ ශ්‍රාවකයෙකුට පෙන්නපු දෙයක්. දැන් අතීතයේ පොත් තිබ්බේ නැහැ, ගල්වල කොටලා තිබ්බේ නැහැ, රෙකෝඩර් ආදී දේවල් තිබ්බේ නැහැ. එතකොට ඒව මතක තියාගන්න ඕනේ. අනික මතක තියා ගැනීම විතරක් නෙමෙයි පින්වතුනි සජ්ජායනා කරනකොට අර්ථ සිහි වෙන්න ලොකු උපකාරයක්. ඒක විමුක්ත ආයතනයක් වෙනවා. ඒක විමුක්ත ආයතන සූත්‍රය පැහැදිලි කරනවා. එතකොට ඥානදීප ස්වාමීන් වහන්සේ මේ සුත්තනිපාතේ ඊළඟට බුදුරණවහන්සේ ගාථා රත්න තියෙන ගාථා බොහෝ දෙයක් සානහසට කටපාඩම්. ඇයි හැමදාම ඔගේ සජ්ජායනා කරනවා. දැන් මේ මූලික දේවල් අපි දැන් මේ මූලික දේවල් අමතක කරලා යන්න ගියාම මොකද වෙන්නේ? අර අන්‍යාය කරන ප්‍රතිපදාවලට යන්නේ. මූලික දේවල් කරන්නට ඕනේ. ඉතින් ස්වාමීන් වහන්සේට ඒ ගාතාවන් මතකයි කටපාඩම් හැමදාම සජ්ජායනා කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ සූත දේශනා වනාන්තරයට යනකොට පුංචි අකුරෙන් පොත්වල ලියාගත්තා. ඒවා සජ්ජායනා කරන්න ඕන නිසා. බලන්න ඒ කාලේ තිබිච්ච ශ්‍රාවකයාගේ මේ ගතිය එහෙම්මමයි. ඒ කියන්නේ ඒ ගතිය ඒ විදිහමයි. ඒක නිසා තමයි එච්චර දේශනා කටපාඩම්. දැන් අපි ධර්ම සාකච්ඡා කරනකොට ස්වාමීන් වහන්සේ සමග ඒ සූත්‍රයේ තියෙන තැන, ඒකේ පාළි පාඨය, ඒකේ අර්ථය පුදුමාකාර ලස්සන විදිහට ඉස්මතු කරලා දෙන්නේ.
පාලි පාඨය කියමින් තමයි කතා කරන්නේ. මෙන්න මෙහිම මෙතන මේ විදිහට තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේට අනුගත වෙලා යම් කිසි කෙනෙක් ධර්මයේ කතා කරන්න යමුනොත් එයාට උපරිම උපකාර කරන්න ස්වාමීන් වහන්සේ යොමු වෙලා තියෙනවා. මේක තමයි පින්වතුනි සැබෑ මහා යතිවරයෙකුගේ කෘත්‍යය. හැබැයි යම් කිසි කෙනෙක් නැමිලා අනුගත වෙලා කටයුතු කරන්නේ නැත්තම් තර්ක වාදීවාද වලට යනවනම් එතකොට නිස්සද්ද වෙන එක. ඇයි ඒක අර හික්මීමේ ගතිය. හැබැයි අනුගත වෙලා යම් කිසි කෙනෙක් ඉගෙන ගන්න ධර්ම සාකච්ඡා කරන්න යමු වෙනවනම් ඒ කෙනාට කියලා දෙන ගතිය. මෙන්න මේක තමයි සැබෑම මහා යතිවරයෙකුගේ ස්වභාවය. කාලයෙන් කාලයට ගිහිලා ධර්ම සාකච්ඡා කරන්න. දැන් ඇත්තටම අද ගොඩක් වෙලාවට බොහෝ අයට හිතෙන්න පුළුවන් ඥානදීප ස්වාමීන් වහන්සේ වනාන්තරයේ හිටියේ කාටවත් උපකාර කරේ නැහැ මෙච්චර මහා යතිවරයෙක් ගෝලිය හැදුවේ නැහැ මෙහෙම කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි ගෝලිය නොහැදුවට ස්වාමීන් වහන්සේට ගෙන් උපකාර ගත්ත ස්වාමීන් වහන්සේ සමග ධර්ම සාකච්ඡා කළපු හැබැයි තාර්කිකව නැතුව මේ වාද විවාද වලට නැතුව අනුගත වෙලා ධර්ම ඉගෙන ගන්න එක. කල්යාණ මිත්‍රයෙක්ගෙන් ධර්ම ඉගෙන ගන්න තියෙන අනුගත වෙලා. මේ ලෝකයා හිතන් ඉන්නේ මේක මේ වාද විවාද කරමින් තර්ක කරමින් යන එකක් කියලා. ඉතින් වාද විවාද කරමින් තර්ක කරමින් යන එක නෙමෙයි ධර්මයේ කියන්නේ. ඉතින් ඒ විදිහට ඉගෙන ගන්න කරන්න කෙනෙක් ආව නිස්සද්දයි. ආයෙ කතා කරන්නේ නැහැ. හැබැයි යමෙක් අනුගත වෙලා මේ කල්යාණ මිත්‍රයටම නැමිලා අනුගත වෙලා ඉගෙන ගන්න එනකොට එතකොට පුදුමාකාර දුරුපකාර කරනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ වස් කාලේ ගත කරනකොට ඒක වස් මාස 6ක් ස්වාමින් වහන්සේ ගත කරා. මොකද අර්ථයෙන් වස් වාසයයි බුදුරන් වහන්සේගේ පැනවීමිනුයි. ඒ කියන්නේ පැනවීමේ මාස ටිකයි ඒ වගේම පැනවීමේ අර්ථයයි. පැනවීමේ මාස ටික තමයි ඇසළ පොයේ ඉඳලා මාස 3ක් දක්වා. ඊළඟට පැනවන්නේ වහින නිසානේ. එතකොට දැන් අපේ මේ ලංකාවේ අද ඒ කාලේ වහින්නේ නැහනේ. ඒ කාලෙට වහින්නේ නැහැ. ඒ කාලේ පායනවා. ඉතින් එහෙනම් පැනවීමේ අර්ථය වෙන්නේ නැහනේ. හැබැයි අර්ථය සිදු වෙන්නේ කොයි කාලෙද? අර නොවැම්බර් මේ පොත ඔක්තෝබර් පොයේ ඉඳලා ජනවාරි පොය වෙනකම්. එතකොට මෙන්න මේ ටිකත් ඥානදීප ස්වාමීන් වහන්සේ වාසය කළා. මාස 6ක් වාසය කරනවා. ඇයි බුදුරන් වහන්සේගේ වචනයට එච්චරට ගරු කරනවා. ඒ කියන්නේ බුදුරන් වහන්සේ වස් පැනෙව්වේ අර්ථයකට වහින කාලෙක තන ඉන්න කියලා. එතකොට ඒ අර්ථය සිදු වෙන්නේ වහින කාලෙට. ඒ කාලේ ඇසළ පොයේ ඉඳලා වස් මාස 3 කියන ඒ මාස ටික පැනෙව්වා. එතකොට මේ මාස ටික වලට වහින්නේ නැහැ. ඒ මාස 3ත් වාසය කරනවා. ඊළඟට අර්ථයෙන් වහින කාලිත් වාසය කරනවා. මාස 6ක් වාසය කරනවා. ඒතර බලන්නකො මේ ජීවිතයේ ශ්‍රද්ධාව එන බුදුරන් වහන්සේ පෙන්නව කාරණාවෙක් යොමු වෙන ශ්‍රද්ධාව පුදුමාකාරයි. ඉතින් මෙන්න මේ චරිත ලක්ෂණ, ඒ කියන්නේ මම ඔබට එකයි පැහැදිලි කරේ අතීතයේ වැඩ සිටි ශ්‍රාවකයන්ගේ චරිත ලක්ෂණය ඒ විදිහටම සෝභමාන වුණා අපගේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ජීවිතේ. ඊළඟට තමයි පින්වතුනි දැන් ඔබට හිතෙන්න පුළුවන්නේ දැන් බොහෝ අය කල්පනා කරන දෙයක් තමයි අපි කවුරුත් දන්නේ නැහැ දැන් ඥානදීප ස්වාමීන් වහන්සේ ගැන. ඒ කියන්නේ ප්‍රසිද්ධ වුණේ නැහැ, කාටවත් මොනවත් කියුවේ නැහැ, ධර්ම දේශනා කළේ නැහැ. ඇයි මේ වගේ දෙයක් කරේ? පින්වතුනි එහෙම ශ්‍රාවකයෙක් හික්මෙන වැඩපිළිවෙලත් එක්ක යමු වෙනකොට Tamante යම් කිසි කෙනෙක් අනුගත වෙලා අහනවනම් ඒ කිනාට කියලා දෙනවා. ඒක අර බොහෝසෙයින් කියන කෙනෙකුට වඩා ධර්මයේ හොයන කෙනෙකුට උපරිම උපකාර ඥානදීප ස්වාමීන් වහන්සේ සිදු කරන්නට යෙදුණා. උපරිම උපකාර කරන්නට යෙදුණා. ධර්මයෙන් විතරක් නෙවෙයි විනය. සමහර අවස්ථාවල එක අවස්ථාවක් යෙදුණා ඔය විනය ප්‍රශ්නයක් විසඳන්න. ඒතර විනය ප්‍රශ්නයක් විසඳන්න අවස්ථාව යෙදුණාට පස්සේ ඥානදීප ස්වාමීන් වහන්සේ තමයි යතිවරයෝ. මහා යතිවරයන් වහන්සේ. එතකොට මේ මහා යතිවරයන් වහන්සේ අධිකරණයේ ප්‍රධාන අධිකරණ උත්තමයා හැටියට සබාගෙන අනිත් අයට ඒ කරුණු විමසන්න කියලා පුදුමාකාර විදිහට ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මේ අගති වලට යන්නේ නැතුව මේ ප්‍රශ්න විසඳුම හැටි අපට හිතා ගන්න බෑ. අපි සමහරවිට ඒක ඉවරනට පස්සේ අපි කතා කරනවා මෙහිම ස්වාමීන් වහන්සේ මේ ප්‍රායෝගිකත්වයේ මේ සතර අගතියට නොයනවා කියන එක කොච්චර ආශ්චර්යයිද කියලා. දැන් අපි හිතමු Tamanට දැන් ඥානදීප සානාසර උපකාර කරන කෙනෙකුට ප්‍රශ්නයක් වුණා කියලා. ඒක අදාළ නැහැ. ඡන්දයෙන් අගතියට යන්නේ නැහැ. ඊළඟට Tamanට යම් කිසි කෙනෙක් විරුද්ධව යමක් කටයුතු කරන කෙනෙක් එක කටයුත්තක් කියලා දේශයෙන් අගතියට යන්නේ නැහැ. ධර්ම කාරණාවක් කතා කරද්දිත් එහෙමයි. ඒ කියන්නේ දැන් අපි වුණත් යම් කිසි දෙයක් ගිහිල්ලා කතා කරනකොට අපේ පැත්ත ගන්නෙ නැහැ. ඒ කියන්නේ ඡන්දයකට අගතියට යන්නේ නැහැ. ද්වේෂ, මෝහ, බය මේ කිසි දෙයකින් අගතියකට යන්නේ නැහැ. ඒක සජීවීකරණීය වුණා. ඒක ජීවමාන වුණා. අපගේ ඥානදීප උත්තමයන් වහන්සේගේ ජීවිතේ. ඉතින් බලන්නකො මෙවැනි ජීවිතයක් මේ යුගයේ තිබුණා කියන එක ආශ්චර්යයිනේ.
ඒ කියන්නේ දැන් කිසිම විදිහකට මොකක් එක්කවත් ගැටීමකට යොමු වෙන්නේ නැතුව, ද්වේෂයෙන් අගතියට යන්නේ නැතුව, ඡන්දයෙන් අගතියට යන්නේ නැතුව, මුලාවෙන් අගතියට යන්නේ නැතුව, බයචති ගැනීමෙන් අගතියට යන්නේ නැතුව ජීවිතයක් ගත කරන්නේ. ඇයි මෙවැනි තේජාන්විත බවක් ආවේ? මෙවැනි තේජාන්විත බවක් ආවේ පින්වතුනි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ උත්තම ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මය නිසා. ඒ ශ්‍රේෂ්ඨ උත්තම ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයේ ඒක තමයි සජීවීකරණය වෙන්නේ. ශ්‍රාවකයා තුළ ජීවමාන විය යුත්තේ බුදුරන් වහන්සේගේ ඒ අතහර්ථ ධර්මය. එතකොට ඒ ධර්මයට අනුගත වුණා නම් ඒ චරිතය ඒ විදිහමයි. ඉතින් මෙන්න මේ විදිහ අසාමාන්‍ය චරිතයක් අපගේ ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේ තිබුණා. ඒ වගේම මම දැන් ඔබට පැහැදිලි කරානේ අර ඉන්ද්‍රිය සංවරය පිළිබඳව. දැන් මේවා හුරු කරන්නේ නැතුව අපි මොන ප්‍රතිපදා කරන්න ගියත් පින්වතුනි ඒකට පදනමක් නැහැ. ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක නැතුව ගයක් හදනවා වගේ. කඩා වැටෙනවා. ඒ කියන්නේ අනිත් ප්‍රතිපදාව වගේ. බුදුරණවහන්සේගේ ප්‍රතිපදාවක් වෙන්න බෑ ඒක. බුදුරණවහන්සේගේ ප්‍රතිපදාවක් නම් ඒ බුදුරණවහන්සේගේ ප්‍රතිපදාවට ආවේනික වෙන විදිහේ ඒ මූලික වැඩපිළිවෙල අනිවාර්ය කරන්නට ඕනේ. දැන් ඉන්ද්‍රිය සංවරය පිළිබඳව මම ඔබට පැහැදිලි කරේ අර සද්ධායෙන් මහාන වෙච්ච කෙනෙක් කරන කාරණාව. ඥානදීප ස්වාමීන් වහන්සේ හම්බෙච්ච මට පළවෙනිම හම්බෙච්ච දවස් 2007 වසරේ. ස්වාමීන් වහන්සේත් එක්ක මම කතා කරනකොට මම විදර්ශනා කරන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරවා පින්ඩපාත පාරිශුද්ධියත් ඇසුරු කරගෙන ජීවිතයේ යෙදෙන විදිහට චින්තනයේ මෙහෙවන හැටි, හිතන විදිහ පින්ඩපාත පාරිශුද්ධිය ඇසුරු කරගෙන. ඒ මජ්ක්‍ධිම නිකායේ 3 පොත් වහන්සේ තුල තියෙන පින්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ පැහැදිලි වෙනවා මේ පින්ඩපාතේ ගිහිල්ලා එනකොට යම් නිමිති මොනවා හරි හම්බුණා නම් අන්නේ කාරණාව මොකද්ද කියලා හොඳට හොයන්නට ඕනේ. ඒ කියන්නේ ඒකට රාගයක්, ද්වේෂයක්, මෝහයක් කෙන විදිහට කටයුත්තක් වුණා නම් අන්න ඒක හික්මෙන්නට ඕනේ. ඒ කාරණාව ගැන හිතන්නට ඕනේ. ඒ කාරණාව ගැන කල්පනා කරන්නට ඕනේ. ඒකේ ඡන්දය දුරු කරන්නට ඕනේ. මෙන්න මේ විදිහේ සජීවී වූ ප්‍රතිපදාවක් ඥානදීප ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ තිබුණා. එතකොට දැන් මේ ඔක්කොම ටික ජීවිතයේ යෙදෙනකොට පින්වතුනි. දැන් ධර්මයේ ඉගෙන ගන්නවා, ධර්මයේ සජ්ජායනා කරනවා, ඉන්ද්‍රිය සංවරය දෙනවා, ආධ්‍යාත්මයෙන් සම්පූර්ණයෙන්ම සබ්බපාපස් සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං කියන මෙන්න මේ බුද්ධානුශාසනාව කටයුතු කරනකොට එවැනි ජීවිතය කොච්චර සුන්දරයිද? ඉතින් මෙවැනි ජීවිතයක් ගත කරලා මෙවැනි හික්මීමකින් යුක්ත, මෙවැනි චරිතයකින් යුක්ත ඒ ඥානදීප ස්වාමීන් වහන්සේ අර මේ දැන් සිංහල භාෂාව දන්නවා, පාලි භාෂාව දන්නවා, ධර්මයේ හොඳට අර්ථ හොයන්න. අසාමාන්‍ය අර්ථ හිමිය කියවක් තියෙන්නේ. දැන් අද සමාජයේ සමහරලාවට විවිධ විදිහට පටලැවෙන කරුණු පුදුම ලස්සනට ලිහලා දෙන්නේ. ඔය මේ ගැඹුරු දහම් පරයයක් තියෙනවා. උදාන සූත්‍රය, ඊළඟට මේ ආනන්ද සප්පාය සූත්‍රයේ, පුරුෂගති සූත්‍රයේ, පඨමගෝසල සූත්‍රයේ, ඊළඟට නෝචස්ස සූත්‍රය ආදී ගොඩාක් දේශනා තුළ තියෙන ලස්සන ගැඹුරු පරයයක්. ඒ තමයි අර නෝචමේසියා කියලා මේ භාවනා ක්‍රමයක් හැටියට වඩන එක. ඒතර මෙන්න මේක මේ දේශනාවේ දෙවිදිහකට තියෙනවා. එකක් තියෙනවා දෘෂ්ටියක් හැටියට යන විදිය. තව එකක් තියෙනවා මාර්ගයක් හැටියට යන විදිය. ඒතර මේක පිළිබඳව දැන් එකම කාරණාව පොඩි වෙනසක් තියෙන. එකම කාරණාවේ පොඩි වෙනසක් තියෙන. එතකොට මෙන්න මේ පොඩි වෙනස පිළිබඳව කෙනෙකුට තේරුම් ගන්න බැරි වුණා. හැබැයි ඥානදීප ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ හරි පුදුමයි කියලා කියන්නේ මේකේ තියෙන පාලි ව්‍යාකරණ රීතිය අනුව එකක් පෙන්නවා මේක උත්තම පුරුෂයෙන් මේක ප්‍රථම පුරුෂයෙන් තියෙන මෙන්න මේ වෙනසක් තියෙනවා. මේකේ මේ සේකයක් වඩන එක තියෙනවා, සේක නොවන කෙනෙක් වඩන එක තියෙනවා කියලා ලස්සනට පෙන්නවා. ඉතින් මෙවැනි ලස්සන වූ ධර්ම විග්‍රහයන් දෙන්න පුළුවන්කම තිබ්බා. ලස්සන වූ ධර්ම පරයයන් ඉස්මතු කරන්න පුළුවන්කම තිබ්බා. අසාමාන්‍ය චරිත ලක්ෂණ අපගේ ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේට තිබුණා පින්වතුනි. ඉතින් එවැනි උත්තමයන් වහන්සේ වනාන්තරයේ තනියම කැලේට වෙලා කිසි කෙනෙක් නැතුව බිත්ති 3ක කුටියක් හදාගෙන වනාන්තරයේ තියෙන කරුණු මේ දේවල්ම උපයෝග කරගෙන සංකීර්ණ වෙන්නේ නැතුව ජීවිතය ගත කරේ. දැන් අපි මේ කුටිය සකස් කරනකොට පවා ස්වාමීන් වහන්සේ හරිම අල්පේච්ච විදියට දැන් වැසිකිළිය සකස් කරනකොට ඒකත් හරිම මේ කියන්නේ කොමඩ් හයි කරන්න එපා කියලා නාන තැන හදනකොට මේ හැම එකම ඊටාම අල්පේච්ච ජීවිතේ. මෙන්න මේ විදියට සුන්දර ජීවිතයක් ගත කරා. අවසාන මොහොතේ පවා ඊටාම සතුටින් ධර්මය අහමින් ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න යෙදුනේ. ඉතින් මෙවැනි මුනිවරුගේ චරිතයක් මේ ලෝකයේ ගිහි අය එක කොහේ සම කරන්නද? මෙවැනි සුන්දර මුනි චරිතයක් මේ ලෝකයේ ගිහි අය එක කිසි දෙයක් සම කරන්න බෑනේ. මේ මුනි චරිතය අතීතයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආදී මුනිවරුන්ගේ චරිතයක්.
මේ මුනි චරිතයේ අතීතී මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේලාගේ චරිත ලක්ෂණය. ඔබට මේ කරුණ ටික අහනකොට හිතෙන්න පුළුවන් මෙවැනි කෙනෙක් මේ ලංකාදීපේ වැඩ සිටියද කියලා. වැඩ සිටියා. හැබැයි පුණ්‍යවන්ත ඒ උත්තමයන් වහන්සේව ඇත්තටම ඇසුරු කරන්න ලැබුණ ඉතාම අල්ප පිරිසකට. මොකද සත්‍ය හොයන කෙනෙක් තමයි ඒ උත්තමයන් වහන්සේ ඇසුරු කරන්න යොමු වෙන්නේ. ගිහි හෝ පැවිදි හෝ ඉතාම අල්ප පිරිසකට හම්බුණා. හැබැයි ඒ අය ඒ උත්තමයන් වහන්සේගේ ඒ ධර්මයෙන් ඒ චර්යාවෙන් ඒ හැසිරීමෙන් ශ්‍රාවක චරිතයේ සෝභමහාන කරගෙන සංඝානුස්සතිය තුළින් ආදර්ශමත් ජීවිතය තුළින් ආදර්ශය ගන්න යමු වුණා. ධර්මයට යමු වෙන්න යමු වුණා. ඒ කියන්නේ කිසිම ගෝලයක් නැති ඥානදීප ස්වාමීන් වහන්සේ අපවත් වෙනකොට අසනීප වෙලා තියෙද්දි ආරණ්‍ය භික්ෂූන් පොර කනවා. මොකටද? ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න, ඒ වගේම ස්ථාන වලට ගෙන්වා ගන්න. ගිහි ඇත්ත පුදුමාකාර කැමැත්තක් තිබ්බේ. ඉතින් මෙවැනි වූ සුන්දර චරිතයක් මේ ලෝකේ ජීවමාන වැඩ සිටියා. ඉතින් ඒ උත්තමයන් වහන්සේ 2020 සැප්තැම්බර් මාසේ 12 වෙනිදා මේ මනුස්ස ලෝකේ හැර යන්ට යෙදුනේ. ඒ උතුම් සුත්ත නිපාත අනත්ත ලක්ෂණ ආදී ඒ ගාථාවන් සජ්ජායනා කරන අහමින් ඉන්නකොට වැඳගෙනම අපවත් වෙන්න යෙදුණා. සිනාමුසු මුහුණෙන් අපවත් වෙන්න යෙදුණා. සිනාමුසු මුහුණෙන් අපවත් වෙන්න නැත්නම් ජීවිතේ අවසන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ පින්වතුනි. අසාමාන්‍ය හැකියාවක් තියෙන උත්මයෙකුට. ඉතින් ඒ උත්මයන්ගේ ජීවිතේ මෙලවදීම අසාමාන්‍ය චරිත ලක්ෂණයත් එක්ක ප්‍රායෝගික බුදුදහම ජීවමාන වුණා. ඉතින් ඒ උත්මයන්ගේ ගුණානුස්මරණය මුල් කරගෙන තමයි අපි අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් ඒ ගුණානුස්මරණයේ ශ්‍රාවක ගුණානුස්මරණයක්මයි. ආය අලුතින් පොඩ්ඩක්වත් කියන්න දෙයක් නැහැ. සැබෑ ශ්‍රාවක චරිතයමයි. ඉතින් ඒ නිසා ඔබට ඒ ශ්‍රාවක උත්තමයන් වහන්සේගේ චරිතය ගැන තවදුරටත් ඉගෙන ගන්න අවශ්‍ය නම් මා විසින් රචනා කරපු පොත් වහන්සේ නමක් තියෙනවා මුනිවත කියලා. මෙන්න මේ මුනිවත පොත ඔබට නොමිලේ ලබා ගන්න පුළුවන්. ධම්මපාරමී ආරණ්‍ය සේනාසනය, අත්කම් නිවාස සංකීර්ණය, කටුකැලියාව, ගල් කඩවල අනුරාධපුරයේ කියන ලිපිණයට මුද්දර ඇල වූ ලියුම් කවරයක් එවීම තුලින් මේ පොත ඔබට නොමිලේ ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් පින්වතුනි, මෙවැනි චරිතයක් අපේ ජීවිතයේ තුල ඒ චරිතයේ ගුණ සිහි කරනකොට සංඝානුස්සතියත් ඒ වගේම අපට වීරියක් අපට ඒ දහමට යොමු වෙන්න ඕනකමක් මේ සියල්ලක් මිස්මතු වෙනවා. ඉතින් ඒ නිසා සංඝානුස්සතිය මේ ලෝකේ ප්‍රායෝගිකව යෙදුන ඒ උත්තමයාගේ ජීවිතය ගැන ඔබත් හිතලා සතුටටපත් වෙන්න. මේ ධර්මයේ නිෂ්ඵල නෑ, ප්‍රතිඵල සහිතයි. මේ ශාසනයේ වඳ නෑ, ප්‍රතිඵල සහිතයි. ඒක එහෙමමයි. ඉතින් ඒ නිසා ඒ උත්තමයාට උතුම් නිවීසනසෙන්නට පරලොව ජීවිතයේ නිවීසනසෙන්නට ඔය උත්තමයාට අපගේ පුණ්‍ය ධර්මයන් අවශ්‍ය නැහැ. නමුත් අපි අපේ සතුටත් එක්ක ඒ උත්තමයාගේ ජීවිතයට නිවෙන්නටම ඒ නිවීසනසී සතුටු වෙන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඥානදීප මහා තේරෝ සදාරඤ්‍ය විපස්සකෝ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පුසතුතං අමතං පදං. ඉතින් ඒ උත්තමයන් වහන්සේ උතුම් නිවී සැනසෙත්වා. අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්නට දායකත්වය අරන් කටයුතු කරන්නට යෙදුනේ පින්වතුනි ඥානදීප ස්වාමින් වහන්සේට ඊටාම ළඟ සිට සියලු දේවල් හොයා බලා කටයුතු කර උපස්ථාන කළ පිරිසක්. ඒ තමයි සිදත් වෙත්තමුනි, රංජන් වෙත්තමුනි මහත්මයාගේ කියන පියාණන් සහෝදර ආදී කට්ටිය ගොඩාක් ළඟින් උපකාර කරා. සියලු දේ හොයා බැලුවා. ඉතින් දායකත්වය අරන් කටයුතු කරන්නේ ජර්මනියේ පදිංචි පින්වත් සුනිල් වෙත්තමුනි මහත්මයා, කොළඹ පදිංචි රංජන් වෙත්තමුනි මහත්මයා, සිදත් වෙත්තමුනි මහත්මයා සහ නිමල් වෙත්තමුනි මහත්මයා කියන මෙන්න මේ අය විසින් තමයි දායකත්වය අරන් කටයුතු කරන්නට යෙදෙන්නේ. අරමුණ තමයි අපවත්ව දාල අතිපූජනීය ඩෙන්මාර්කයේ ඥානදීප ගෞරවනීය මහා ස්වාමීන් වහන්සේ ගුණානුස්මරණය වෙනුවෙන් එම ධර්ම දේශනාවේ පුණ්‍ය බලයෙන් උන්වහන්සේ අති උතුම් නිර්වාණයේ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ සියලු ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් මේ පුණ්‍ය බලයෙන් පතන්නා බෝධියකින් උතුම් නිවීම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දානමේ කුසල බලයෙන් අභාව ප්‍රාප්ත වුණ රැම්සේ වෙත්තමුනි පියාණන්ටත්, ඉන්ද්‍රාණි වෙත්තමුනි මෑණියන්ටත්, ඒ වගේම පින්වත් මිත්‍ර වෙත්තමුනි සොයුරාටත්, ඒ වගේම මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් සුගතිගාමි කෙලවර උතුම් නිවනින් සුව ලැබෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වෙසෙන ජර්මනියේ පදිංචි සුනිල් වෙත්තමුනි මහත්මයා, ඒ වගේම රංජන් වෙත්තමුනි මහත්මයා, සිදත් වෙත්තමුනි මහත්මයා, නිමල් වෙත්තමුනි මහත්මයා යන මහත්වරුන්, ඒ වගේම පවුලේ සියලු දෙනාගේ ජීවිත සැපවත් වෙත්වා. තුනුරුවන් ගණන්ත ගුණ බලයෙන් මේ ගෞතම ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට මේ කුසලයේ හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් ඒ වගේම
දායකත්වයේ දුන්න සියලු දෙනාටම සම්බන්ධීකරණ කටයුතු කර බෞද්ධ නාලිකාවේ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ සදහැවත් සියලු දෙනාට මේ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ සියලු කුසල ධර්මයන් නිරෝගී සුවයත් ලැබී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා. සියලු දෙවිවරුත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ඒ වගේම 12 වන දින ඇද්දලගල ආරණ්‍ය සේනාසනේ මහා සංඝයා උදෙසා දානයකුත් පූජා කරනවා. ඉතින් මේ සියලු පුණ්‍ය ධර්මයන් ඥානදීප ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. වෙත්තමුනි පවුලේ මිය පරලොව ගියේ පියාණන්ට මෑණියන්ට ඒ වගේ මිත්‍ර වෙත්තමුනි මහත්ම ගොඩාක් සමීපයෙන් ස්වාමීන් වහන්සේට උපකාර කරා. ඒ සියලු දෙනාටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා. ඒ වගේම සිදත් වෙත්තමුනි මහත්මයා, සුනිල් වෙත්තමුනි මහත්මයා, රංජන වෙත්තමුනි මහත්මයා, නිමල් වෙත්තමුනි මහත්මයා ඇතුළු සියලු දෙනාටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජනීය අලව්වේ අනුමතස්සේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය මුදා වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනිය මහනුවර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ සහභාගීත්වයත් ඇතිව බාහිර පටිගත කිරීමක් ලෙසින් ඔබ වෙත sannivedanaya කරන්නට යෙදුණු දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත්වන්නේ. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සංඝං සරණං ගච්ඡාමි